समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स योसो पुरिसो पानाति पाता पटिविरतो अदिन्ना दाना पटिविरतो कामेषु मिच्छाचारा पटिविरतो मुसावादा पटिविरतो पिसुना वाचा पटिविरतो परुषा वाचा पटिविरतो संपप्पलापा पटिविरतो अनभिज्झालु अभ्यापन्न चित्तो सम्मादिट्ठिको किंचापितं महाजनकायो संगम समागम आयाचेय थोमेय पंजलिको अनुपरिसंख्येय अयं पुरिसो खायंस भेदा परमरना अपायं दुर्गतिं विनिपातं निरयं उपपज्जतु ते अतकोसो पुरिसो कायंस भेदा परमरना सुगतिं संगं लोकं उपपज्जेयाति श्रद्धावंत पिन्नुतुनी पिन्වත් සියලු දෙනාම සසර කරන ලද මහානීය කුසල බලයකින් ලැබෙන මේ ලෝක ධාතුවේ සෑම කල්හි පරම දුර්ලභ වූ ලාභය ලැබීමටයි දැන් සූදානම් වෙන්නේ.
ඒ අන් කවරක්වත් නොව තථාගත ශ්‍රී සද්ධර්මලාභයයි. මේ ලෝක ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභ දෙයක්. ඒ සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින කාලෙක මනුෂ්‍ය භවයක් ලබාගෙන ඒ බුදුබණ පදය අහන්න එනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි පින්වත්නි. මේ ලෝක ධාතුවේ මේ බුද්ධ වචනය අහන්න ලැබෙන පිරිසයි නොලැබෙන පිරිසයි බලපුවාම බුදුන් දෙසූ බණපදයේ සවනට වැටෙන්නේ බොහොම සුළුතරයකට විතරයි. අන් සියල්ලන්ටම ඒකට ප්‍රමාණවත් තරම් කුසල් මතු වෙලා නැහැ. ඒ ඇසූ ධර්මයේ උනත් පින්වත්නි දරා ගන්න පුළුවන් වෙන්නේ ඒනුත් ටික දෙනාටයි. දරාගත්තත් ඊට අනුකූලවම ජීවිත වීරයෙන් හදා ගන්න පුළුවන් වෙන්නේ ඒනුත් ටික දෙනාටයි. ඒ නිසා පින්වත් ඔබ සියලු දෙනාටම මේ ධර්මලාභේ ලබන්නට පින කුසලය මතුවෙච්ච මාහැඟි වෙලාවේ පින්වත්නි මේ දේශනාවේ හරය හොඳට හිතට ගන්න. මේ හැම දිනාටම මේ ධර්මලාභය කොතනදී හරි උපකාර වෙයි. අද මේ දේශනාව මුළු මහත් ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ධර්ම දානයක් ලෙස විසුරුවා හැරීමේ දායකත්වයේ දරන්නේ ගලිගමුව යටාලතිස්ස ලිපිනේ පදිංචි පින්වත් W.A. ගුණරත්න බණ්ඩාර මහත්මාණන් ඇතුළු දූ දරු පිරිස විසින්. පින්වත්නි දායකත්වයේ දරන ඔබටත් සුවසේ ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ කුසලයේ උපකාර වේවා. ඔබට මෙන්ම ලොව පුරා බණ අහන සියලු දෙනාටම ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව ශ්‍රවණය කරමු. පින්වත්නි මාතෘකා කළේ හරිම ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ පින්වත්නි සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ පින්වත්නි සංයුත්තය කියලා කියන්නේ එකතුව කියන එක. යම් යම් කාරණාවන් මුල් කරගෙන දෙසූ දේශනා වෙන්වෙන්ව එකතු කරලා සංග්‍රහ කරලා තියෙන නිසා තමයි සංයුත්ත නිකාය කියලා කියන්නේ. මේ සංයුත්ත නිකායේ තියෙනවා පින්නතුනේ ගාමිනී සංයුත්තේ කියලා සංයුත්තයක්. ගාමිනී සංයුත්තේ. ඒ ගාමිනී සංයුත්තයේ පින්නතුනේ සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ නම අසිබද්ධක කියන සූත්‍රය. මොකද සූත්‍රයේ නම අසිබද්ධක සූත්‍රය. පින්වත්නි අසිබද්ධක ගාමිනී කියලා පුද්ගලෙක් හිටියා. අසිබද්ධක පුත්‍ර ගාමිනී, අසිබන්ධක පුත්ත ගාමිනී. මේ අසිබන්ධක පුත්ත ගාමිනී මුලින් නිගණ්ඨනාත පුත්තගේ පින්වත්නි ශ්‍රාවකී. නිගණ්ඨනාත පුත්තගේ කීමට පෙළඹවීමට ප්‍රශ්න හදාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්ක වාද කරන්නත් ඇවිල්ලා තියෙනවා අසිබන්ධක පුත්ත ගාමිනී. පස්සේ අසිබන්ධක පුත්ත ගාමිනී පින්නතුනේ මේ බුද්ධ ශාසනයේ උපාසක භාවයට පත් වුණා. අසිබන්ධක පුත්ත ගාමිනී දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. ඇවිල්ලා හරි ලස්සන කාරණයක් කිව්වා. බුදුහාමුදුරුවනේ බ්‍රාහ්මනා බන්තේ පච්චා භූමකා කාමණ්ඩලුකා සේවාල මාලිකා උදකෝ රෝහකා අග්ගි පරිචාරකා මේ අතීතේ හිටපු සමහර නොඑක් ආකාර බ්‍රාහ්මණවරු බුදුහාමුදුරුවෝ පහළ වුණේ පින්නතුනේ
දෘෂ්ටි කාන්තාරකනේ. දීඝනිකායේ තියෙනවා බ්‍රහ්මජාල කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ කියනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට පෙන්වතුනේ මිත්‍යා දෘෂ්ටි ගත්තු ආගම් 62ක් තිබ්බා කියනවා. දෙසටක් මිත්‍යා දෘෂ්ටි ආගම්. දැන් ඒ කාලේ වෙනකොට ඔය ප්‍රධානවම තිබිච්ච එක සම්ප්‍රදායක් තමයි පින්නති බ්‍රාහ්මණ සම්ප්‍රදාය. මුළු සමාජයේ යට කරගෙන වෙලාගෙන තිබිච්ච මතයක් බ්‍රාහ්මණ සම්ප්‍රදාය කියන්නේ. ඒ වගේම ඒ කාලේ තවත් ශ්‍රමණ පිරිස් හිටියා. ශ්‍රමණ පිරිස් හිටියා ගිහි ගෙවල් හැරදාපු නොඑක් පිරිස් හිටියා. ජෛන පිරිස් හිටියා. අචේලක පිරිස් හිටියා. පරිබ්‍රාජක පිරිස් හිටියා. ඒක සාටක පිරිස් හිටියා. මේ වගේ නොඑක් ශාස්ත්‍රවරුත් හිටියා. පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත වගේ මහා බලයක් තියාගෙන ඉඳපු ශාස්ත්‍රවරු. මේගොල්ලෝ සමාජයේ ලොකු කීර්තියක් දිනාගෙනයි හිටියේ පින්නත් නිකන් නෙමෙයි. ඔය නිගණ්ඨනාත පුත්තලා එහෙම බහුනෝ ජනස්ස සාදු සම්මතෝ බොහෝ දෙනා විසින් හොඳ ශාස්ත්‍රවරයෙක් කියලා සමාජයෙන් පිළිගත්තු කෙනෙක්. ඊළඟට කියනවා ගණාචාර්යෝ බොහෝ දෙනාට ආචාර්යවරයෙක්. වයසත් එයාලගේ හුඟක් වැඩි හිටි. හුඟක් වයසට ගියපු අය වෙනකොට. වයසෙනුත් හුඟක් වැඩි සමාජයෙන් පිළි අරගෙනත් ඉවරයි. රජවරු සිටුවරුත් ඉන්නවා යාළගේ දායකයෝ වෙලා. විතරක් නෙවෙයි දහස් ගණන් ශිෂ්‍ය පිරිසකුත් ඉන්නවා. ඔන්න ඔය වගේ කාලෙක අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ බුදු වෙනකොට වයස අවුරුදු කීයද? 35යි. බුදු වෙනකොට වයස අවුරුදු 35යි. දැන් හිතන්නකො බලන්න පින්වත්නි මේ වයසින් හුඟක් වැඩි ශාස්ත්‍රවරු ඉඳිද්දී ඒ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ නොඑක ආකාර ශිෂ්‍යයෝ දහස් ගණන් ඉදිද්දී රජවරු සිටුවරුත් ඒ ශාස්ත්‍රවරු සරණ ගිහින් ඉදිද්දී අවුරුදු 35ක තරුණයෙක් ලෝකේ පහළ වෙලා කියනවා මම තමයි සම්මා සම්බුද්ධ කියලා. හරි වුණත් වැරදි වුණත් සමාජයේ පිළිගන්නේ තරුණයාගේ මතයේද වැඩිහිටියාගේ මතයේද? හැපිනත්නි ස්වභාවයෙන්ම පින්නත්නි වැඩිහිටියාගේ මතය පිළිගන්නවනේ. අනේ මේ අවුරුදු 35ක තරුණයෙක් මොනවද මේ කියන්නේ කියලා මුල් කාලේ පින්නත්නි ලේසි උනේ නෑ තමන් සම්මා සම්බුදු බව අඟවන්න. ඉතින් මේ වගේ කාලයක තමයි බුදුහාමුදුරුවෝ ලෝක ධාතුවේ පහළ වෙන්නේ. ඒ නිසා පස්සේ අර මහා පිරිස වටේ ඉඳපු මහා සෙනග කීර්තිමත් අය මේ කාරණා තේරුම් අරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් උපාසක භාවයට පත් වුණාට පස්සේ පින්වත්නි අරගොල්ලොන්ට ලැබෙන්න තිබිච්ච ලාභ සත්කාර හුඟක් අඩු වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒ අය නිතරම බුදුහාමුදුරුවෝ එක්ක වාද කරලා බුදුහාමුදුරුවෝ ලැජ්ජාවට පත් කරන්න අපහසුතාවයට පත් කරන්න ලොකු මහන්සියක් දැරුවා. ඉතින් වෙනත් අතීතයේ ශාස්ත්‍රවරු හිටියා. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ හිටියා. ඔය සෙවල මල්දම් දලන අතේ පැන් කෙන්ඩියක් දරාගෙන ඉන්න උදක රෝහකා වතුරේ ගිලිලා ගොඩ එන්නේ. එයාලා ගංගානම් ගඟේ පින්නතුනේ මහ පාන්දර සීතලේ ගංගානම් ගඟේ ගිලිලා ගොඩ එනවා. මොකද්ද කරන්නේ? පව් හොදනවලු. බුදුහාඳුරු වදාලා එතකොට ඕවැ ඉන්න ඉබ්බොන්ට එහෙම පව් ඇත්තෙම නැතුව ඇතින කියලා. වතුරෙමනේ ඉන්නේ. එයාලා හිතුවේ එහෙම නාපුවාම මේ පව් කියන්නේ ඇඟේ තියෙන දෙයක් කියලා. පව් හොදනවා කියලා තමයි කිව්වේ. ගංගා නම් ගංගේ සුද්ධ වතුරෙන් පුළුවන්ලු ඒ පව් හොදන්න කියලා එයාලගේ මතයක් තිබුණා. බලන්නකො පින්නත් නේ. එතකොට මොන පව් කළත් කමන්නේ ඒ ගඟේ බැස්සනන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම පෙන්වන්නේ නැහැ පින්නත් නේ. අපි පිරිසුදු කරන්න බාහිර වතුරකින් පුළුවන්ද? බාහිර වතුරකින් අපිව පිරිසුදු කරන්න බෑ.
දැන් මේ බ්‍රාහ්මණවරු පින්වත්නි ওই ගිනි දෙවියන් පුද දැන් අසිබන්ධක පුත්තගාමිනිය විලා කියනවා බුදුහාමුදුරුවනේ මේ වෙනත් පශ්චාභූමික දෙවි මේ බ්‍රාහ්මණවරු වතුරේ ගිලිලා ගිනි ගොඩක් ගහලා ගිනි දෙවියන් පුදමින් එයාලගේ කවුරු හරි මැරුණම මොකද කරන්නේ? ඒ මැරිච්ච කෙනා වෙනුවෙන් ඒ මැරිච්ච කෙනාගේ නමද කිය ගිනි දෙවියන් පුදනවලු. ඒ පුදලා මොකද කරන්නේ? අර මැරිච්ච කෙනාව යවනවලු උඩට. උඩට කියන්නේ දිව්‍ය ලෝකේ යවනවලු දෙවියන් ළඟට. බ්‍රාහ්මණවරු එහෙම කරනවලු. මැරිච්ච කෙනාගේ නමත් කිය ආඥා කර ගිනි දෙවියෝ පුද අර මැරිච්ච අයව දිව්‍ය ලෝකේ යවනවලු. අසිබන්ධක පුත්ත ගාමිනී බුදුහාඳුරන්ගෙන් ඇහුවා බුදුහාමුදුරුවනේ බුදුහාරගෙන් අහනවා පහෝති තථා කාතුං බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට පුළුවන්ද මැරිච්ච අයව දිව්‍ය ලෝකේ යවන්න කියලා ඇහුවා. අසිබන්ධක පුත්ත ගාමිනී අහපු ප්‍රශ්නේ ඕක. ඔය බ්‍රාහ්මණවරු නම් බුදුහාමුදුරුවනේ දියේ ගිලිලා ඇවිල්ලා ගිනිමැල ගහගෙන මැරිච්ච කෙනාගේ නමත් කිය ඒ අයව මැරුණට පස්සේ දිව්‍ය ලෝකේ යවනවා. බුදුහාමුදුරුවනේ ඔය මැරෙන ඔක්කොම දිව්‍ය ලෝකේ යවන්න ඔබ වහන්සේටත් පුළුවන්ද කියලා ඇහුවා. බලන්නකෝ. බුදුහාරගෙන් අහපු ප්‍රශ්නේ ඉතින් අසිබන්ධක පුත්තගාමිනී. මොකද ලෝකේ කවදත් පින්වත්නි ඉන්න මිනිස්සුන්ට වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා මැරිච්ච මිනිස්සු ගැන. නේ ඉන්න මිනිස්සු කෑවද බැලුවේ නැතත් ඉන්නවද බැලුවේ නැතත් මැරුණට පස්සේ පින්වත්නි මලවුන් හරි ගෙන්නනවයි කියලා දැන් ආයි බලනවන්නේ. කවදත් පින්වත්නි මැරිච්ච මිනිස්සු ගැන ලොකුවට මිනිස්සු කල්පනා කළා. මැරිච්ච මිනිස්සු ගැන හරියට ඉන්න මිනිස්සු වද වුණා. ඔය දේශනාවේ තියෙනවා පින්වත්නි එක කාලෙක බුදුරජාණන් වහන්සේට තියෙනවනේ පින්වත්නි චුතූපපාත ඥානය කියලා එකක්. චුතූපපාත ඥානය කියන්නේ මොකද්ද? සත්වයා චුත වෙන හැටිත් කර්මානුරූපව ආපහු උපදින හැටිත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් පිරිසිදුව දකිනවා. අපි මැරෙලා උපදිනවනේ උපදින්න කර්මයට අනුවනේ පින්වත්නි. ඒක බුදුරජාණන් වහන්සේ තාම මැනවින් දකිනවා. ඒ නිසා ඉස්සර කවුරු හරි මැරුණම පින්නතුනේ ඉන්න මිනිස්සු මොකද කරන්නේ? දුවගෙන එනවලු කවුරු ළඟටද? බුදුරජාණන් වහන්සේ ළඟට. ඇයි? අනේ මේ දුක් කෙලවර කරගන්නද? නිවනට බණ කියන්න කියලාද? එහෙම නෙමෙයි. ඇවිල්ලා අහනවලු ස්වාමීනි අපේ අම්මා මැරුණා. මැරිලා කොහෙද ඉපදුනේ කියලා අහනවලු. තව කෙනෙක් කියනවලු අනේ අපේ මාමණ්ඩි මලා බුදුහාමුදුරුවනේ කොහෙද ඉපදිලා ඉන්නේ කියලා අහනවලු. හිතන්න බලන්න පින්වත්නි සවැත් නුවර වගේ මේ මහා ප්‍රදේශයක කී දෙනෙක් නම් දවසට මැරෙනවද නේ? ඒ මැරෙන ගානේ ඒ ඔක්කොම බුදුහාමුදුරුවන් වෙන්න આવුත් දැන් මේ මැරිච්ච කෙනා ඉපදුනේ කොතනද කියලා දැනගත්තයි කියලා සංසාර දුක් කෙලවර වෙනවද පින්වත්නි? සංසාර දුක් කෙලවර වෙන්නේ නැහැ. එතකොට අනන්ත සත්වයා සංසාර දුකෙන් මුදන්න ලෝකේ පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ ජීවිතය මැරිච්ච කෙනෙක් කොහෙද ඉපදුනේ කියලා කියන්න දිය කරලා ඉරියොත් එහෙම අපරාධයක්ද නැද්ද? ඒක අපරාධයක්. බුදුහාමුදුරුවෝ දවසක් ආනන්ද හාමුදුරුවන්ට වදාලා ආනන්ද මේ මිනිස්සු මැරෙනවා කියන එක අරුමයක් නෙවෙයි කිව්වා. මේ අරුමයක් වගේ දුවගෙන ආවට ඉපදුනේ කොහෙද කියලා අහන්න මේ මිනිස්සු මැරෙනවා කියන එක අරුමයක් නෙවෙයි කිව්වා. අන්න එදා බුදුහාමුදුරුවෝ හරි ලස්සන දෙයක් අපිට කියලා දුන්නා. මොකද්ද? දහම් කැඩපතක් අපිට දීලා තියෙනවා. දහම් කැඩපතක් කියන්නේ කැඩපත කියන්නේ මොකද්ද? එවෙනද කැඩපත කියන්නේ මූණ බලන කණ්ණාඩිය. බුදුහාමුදුරුවෝ දහම් කැඩපතක් අපිට දීලා තියෙනවා. දහම් කැඩපතෙන් බලන්න ඕන කවුරු දිහාද? තමන් දිහා. දැන් අර මිනිස්සු ඔක්කොම දුවගෙන ඉන්නේ පින්නතුනේ ඒ මැරිච්ච අය කොහෙද ඉපදුනේ කියලා බලන්නනේ. බුදුහාමුදුරුවෝ අපිට ක්‍රමයක් දුන්නා. මැරිච්ච අය නෙමෙයි ඉන්න අය ඉන්න කාලෙදිම තීරණය කරගන්න තමන් මැරිලා යන්නේ කොහෙද කියලා. මේ කණ්ණාඩිය ඔබටත් වටි නේ?
මොකක් තීරණය කරගන්නද? තමන්ම මැරෙන්න කලින් තීරණය කරගන්න. දැන් ඔබට ඔබ දැන් මැරුණොත් කොහේයිද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්. මේ දැන් ඔබ මැරුණොත් එහෙම ඔබට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්ද මං යන තැන මෙතනයි කියලා? පුළුවන්ද? බෑ. එහෙනම් ඔබ ඔබේ ජීවිතේ තාම හරියට අඳුනගෙන නැහැ. ඒ කියන්නේ ඔබ ඔබේ ජීවිතේ තාම නිසි මගක ස්ථාවර කරලා නැහැ කියන එකනේ. ඔබට ඔබ අනිශ්චිතයි කියන්නේ. නේද පින්වත්නි? තේරෙනව නේද මේ කියන කාරණේ? යම් වාහනයක් තියෙනවා යමෙකුට. ඔබ හිතන්න ඔබට වාහනයක් තියෙනවා. ඕනම ගමනක් යන්න 100% ඔබ විශ්වාසයෙන් යන්නේ මොකක් නිසාද? මේ වාහනේ දොසක් නැහැ කියලා දන්න හින්දා නේද? හැබැයි මේ වාහනේ දොසක් තියෙනවා කියලා දන්නවනම් ඔබ මොකද කරන්නේ? ඒ ගමන යන්න ඔබට විශ්වාසයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙන්නේ. මතක තියාගන්න මම දැන් මැරුණොත් කොහෙද යන්නේ කියලා ඔබට ඔබ ගැන තීන්දුවක් ගන්න බැරි ඇයි? දොසක් තියෙන හින්දා. ඒ දොස අයින් කරගන්න කම්ම ඔය තීන්දුව ගන්න පුළුවන්ද බැරිද? ගන්න බෑ. බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා මොන වෙලාවෙ මැරුණත් මැරිලා නිරයේ යන්නේ මෙන්න මේ කාරණා හතරක් තියෙනවනම්. මේ කාරණා හතර කණ්ණාඩියක් කරගන්න ඔබ දිහාම බලන්න. පළවෙනි කාරණය, යමෙක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ ගුණ දැනීමෙන්ම තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේ සරණ යනවා. ඒ සරණ කිලුටු කරගන්නේ. ඔය තමයි පළවෙනි එක. 2. ධර්මයේ ගුණ දැනගෙනම පින්වත්නි ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව නොවෙනස් වන පරිද්දෙන් ඇති කරගෙන ධර්මයේ සරණ යනවා. ඒ සරණ කිලුටු කරගන්නේ. 3. සංඝ රත්නයේ ගුණ දැනගෙනම සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු කරගෙන වෙනස් නොවන ශ්‍රද්ධාවකින් සංඝ රත්නයේ සරණ යනවා. ඒ සරණ කිලුටු කරගන්නේ නැහැ. කාරණා 3යි. 4වෙනි කාරණේ, තමන් සමාදන් වෙන ඔය සිල් පද 5 මනාව පිරිසිදුව ආරක්ෂා කරනවා. දැන් අපි කොච්චර දවස් 30ද පින්වත්නි තිසරණ සහිත පන්සිල් සමාදන් වෙන්නේ නේ? මේ කියන්නේ ටික ගැන නේද? ඒ පන්සිල් සමාදන් වෙච්ච එක තිසරණේ සහිතව අවබෝධෙන් අදිෂ්ඨානෙන් සමාදන් වෙලා රැකගත්තනම් ඔබම ඔබ ගැන තීරණය කරන්න කියනවා මං දැන් මැරුණත් දුගතියේ යන්නේ නැහැ කියලා. ඒකේ වරදක් නැහැ. බලන්නකො මේ කොච්චර සහතික කිරිල්ලක්ද මේ දෙන්නේ නේ බුදුහාමුදුරුවෝ. දැන් අසිබද්දක පුත්තගාමිනී ඇවිල්ලා අහන්නේ මොකද්ද? ඔබ වහන්සේටත් පුළුවන් දහුවා මැරිච්චයි දිව්‍ය ලෝකේ යවන්න. බුදුහාමුදුරුවෝ උත්තර දුන්නා, ගාමිනී නුඹටම තේරෙන විදිහට කියන්න පුළුවන් ද ප්‍රශ්නයක් අහන්න කියලා හුවා. හොඳයි උත්තර දෙන්නම් කිව්වා. බුදුහාමුදුරුවෝ අහනවා, ගාමිනී මේ ලෝකේ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කරනවා, පරපණ නසනවා, හොරකම් කරනවා, කාමේහි වර්ධවා හැසිරෙනවා. මේ තුනට කියනවා කයෙන් කෙරෙන අකුසල් කියලා. කයෙන් කෙරෙන අකුසල් මොනවද? ප්‍රාණඝාතය, අදත්තා දානය කියන හොරකම, ඊළඟට කාමේහි වර්ධවා හැසිරීම, ඊළඟට කියනවා මුසාවා, ඊළඟ කියනවා පින්වත්නි බොරු කියනවා, කේලාම් කියනවා, පරුස්ස වචන කියනවා, හිස් වචන කියනවා. ඔවට කියනවා වාචසික අකුසල්. ඒ කියන්නේ වචනෙන් කෙරෙන අකුසල් 4. බොරු කියන එක, කේලම් කියන එක,
පරුස වචන කියන එක සහ හිස් වචන කියන එක මේවා අකුසල්. එතකොට මිනිස්සු තොර තෝංචියක් නැතිව බලිබිලි කතාව මොකද්ද මේ? අකුසලයක්. අකුසලයේ විපාකයේ දුකයිද සැපයිද? දුකයි. හැබැයි තොර තෝංචියක් නැතුව ඔහේ රෑ දවල් දෙකේ කියව ඉන්න අය සමහරු කියනවනේ දන්නේ අපි නම් ඔය අකුසල් කරන්නේ අපි නම් ඔය පව් කරන්නේ කියලා කියනවනේ. එතකොට ඒ හිස් වචනෙම අකුසලයක්ද නැද්ද? අකුසලයක්. ඊළඟට පින්වත්නි තව කියනවා දැඩි ලෝභයෙන් යුක්තයි, අභිජ්ජාවෙන් යුක්තයි, බලවත් ආසාවෙන් යුක්තයි. ඊළඟට ද්වේෂයෙන් යුක්තයි, ව්‍යාපාද. අන්තිම එක කියනවා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. ඒකට කියනවා මනෝ අකුසල්, මනෝ කර්ම. දැන් ඔක්කොම කීයද? ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමේහි වරදවා හැසිරීම, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය කියන්නේ කේලම් කීම, ඊළඟට පරුසා වාචය, සම්ප්‍රප්පලාපය හිස් වචනේ. ඊළඟට කියනවා දැඩි ආසාව, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටි. ඔක්කොම කීයද? 10යි. මේ 10ට කියනවා මොනවා කියලාද? දස අකුසල් කියනවා. මේ 10 තමයි දස අකුසල් කියන්නේ. එයින් ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර කියන තුන කයෙන් කෙරෙනවා. මුසාවාද, කේලාම් කීම, පරුස වචන, හිස් වචන වචනින් කෙරෙනවා. දැඩි ආසාවයි, ද්වේෂයයි, මිත්‍යා දෘෂ්ටියයි මනසින් කෙරෙනවා. කෙනෙක්ව මැරුවේ නැත්තම් ඔහු කාය කර්මයක් හැටියට ප්‍රාණඝාතය කළේ නැහැ. හැබැයි මරන්න ඇත්තම් කියලා හිතක් හදනවා. ඒක මොකද්ද? මනෝ කර්මයක්. සිත උපද්දවලානේ. ඒකට විපාක තියනවද නැද්ද? ඒකට විපාක තියෙනවා. හැබැයි අපි සමහරු කියනවා නේද මට හිතුණා විතරයි මම බැන්නේ නැහැ. ආයි හිතිච්ච එකටත් අකුසල විපාක තියනවද නැද්ද? හිතිච්ච එකටත් අකුසල් විපාක තියෙනවා. ප්‍රාණඝාත කර්මයේම කෙරිලා නැහැ. නමුත් මනෝ කර්මයක් හැටියට කෙරිලා තියෙනවා. මනෝ කර්මයේ ප්‍රමාණයට විපාකෙ තියෙනවා. කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා බලන්නකෝ. දැන් මේ 10ට කියනවා දස අකුසල් කියලා. හොඳයි. දස කුසල් මොනවද? ඇවිනති දස කුසල් කියන්නේ වෙන මොනවත් නෙවෙයි. ප්‍රාණඝාත කර කර ඉන්න එක දස අකුසලයක්. මම අය කරන්නේ කියලා නතර කරා නම් ඔන්න කුසලේ. නේ හොරකම් කරන එක අකුසලයක්. කරන්නේ කියලා නතර කරනවා. නතර කරපු තැනම තියෙන්නේ මොකද්ද? කුසලයක්. බොරු කියනවා. අපි හිතමු වාචික අකුසලයකට තරම් බොරු කිය ඉන්න එක අකුසලයක්. හැබැයි බොරු කියන්නේ නැතුව මං ආයි නම් බොරුවක් කියන්නේ නැහැ කියලා නතර කරනවා. එතනම තියෙන්නේ කුසලයේ. එතකොට බලන්නකො පින්වත්නි, අකුසලය කරන එක නෙමෙයි නොකර අත්තරින එක විතරයි කුසලයේ කියන්නේ. එතකොට කුසලයක් කරන්න අමාරුද? පින්වත්නි නෑ පින්වත්නි, මේ තියෙන අඩුපාඩු ටික අතාරින එක අතාරින්නයි තියෙන. අතහැරපුවම කුසලයේ තියෙන්නේ. කොච්චර ලස්සනයිද බලන්නකෝ. බුදුහාරෝ පෙන්නනවා විෂම මාවතක් තියෙනවා. විෂම මාවත කියන්නේ ගමනක් යනකොට හොරු හතුරෝ ඉන්න මංකොල්ලකාරයෝ පිරිච්ච අබලන් වෙච්ච පාරක් තියෙනවා. ඒ වගේම ඒ පාර මගෑරවලා යන්න හොඳට කාපට් අතුරපු හොඳම ආරක්ෂිත කිසිම හොර හතුරෙක් නැති පාරක් තියෙනවා. ওই පාරවල් දෙකෙන් පින්නත් ඔබ යන්නේ මොන පාරේද? ඒ කාන්ත කොට අර හොඳ පාරේ යනවද නැද්ද? අර විෂම මාවත අත්හැරලා හොඳ පාරේ යනවා. ඇයි ඒකේ ගියා කියලා විනාශයක් නැහනේ. අර විෂම පාරේ ගියොත් හොඳක් නැහනේ, විනාශයක්. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි ප්‍රාණඝාතය කියන්නේ විෂම මාවතක් කිව්වා.
ඒකේ ගියපු කෙනෙක් සැනසෙන්නේ වෙනසෙනවා මිසක්. හැබැයි ප්‍රාණඝාතය කියන එක විෂම මාවතක් වුණාට ඒ විෂම මාවත අත්හැරලා ඒ වෙනුවට යන්න ප්‍රාණඝාතයෙන් වැළකීම නැමැති සමමාවත තියනවද නැද්ද? සමමාවත තියෙනවා. හොරකම් කරන එක විෂම මාවතක්. ඒකේ හොඳක් නැහැ. හැබැයි ඒ මාවත අත්හැරලා මගහැරලා යන්න හොරකම් නොකිරීම කියලා සමමාවතක් තියනවද නැද්ද? තියෙනවා පින්වත්නි. අපිට ඒ අකුසලයේ අත්තරින්න බැරි අකුසලයේ දුක් විපාකයක් නේ දෙන්නේ. ඒ දුක් විපාක දෙන අකුසලය අත්තරින්නේ නැති පින්වත්නි හොඳ සැප විපාකයක් උපදින්නා වූ කුසලමාවතක් නැත්තන්නේ අත්තරින්න නැතු ඉන්න ඕන නේ. වෙන කරන්නම දෙයක් නැත්තම් ඒ පාරෙම යන්න එපා. හැබැයි බුදුහාර කියන එහෙම එකක් නැහැ. දුක් විපාක දෙන අකුසලය අත්හැරලා ඒ අත්තරපු තැනම තියෙනවා කිව්වා සැප විපාක දෙන කුසලේ. කොච්චර ලස්සනයිද? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අකුසල් 10 යමෙක් කරනවා. මේ අකුසල් 10න් බලවත්ම අකුසලේ මොකද පින්නත්නි? දැන් අකුසල් 10න් ප්‍රාණඝාතය, අදත්තා දානය, පරපණ නසන එක, හොරකම් කරන එක, කාමී වැරදි ලෙස හැසිරෙන එක, බොරු කියන එක, කේලම් කියන එක, පරුස වචන කියන එක, හිස් වචන කියන එක, දැඩි ලෝභය, ද්වේෂය සහ මිත්‍යා දෘෂ්ටිය. ඔය 10න් බරපතලම අකුසලයේ මොකද්ද? එපිනත්නි බරපතලම අකුසලයේ තමයි පින්නතුනේ මිත්‍යා දෘෂ්ටිය. මිච්ඡා දිට්ඨීති භික්ඛවේ පරම වජ්ජා. මහණෙනි පරම වරද මිත්‍යා දෘෂ්ටියයි කිව්වා. ඇයි මිත්‍යා දෘෂ්ටි ගත්තු සත්වයාට කරන්න බැරි පාපයක් නැහැ පින්වත්නි. කරන්න බැරි පාපය. මොකද එයා නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ හොඳ නරක කර්මයන්ට හොඳ නරක විපාක තියෙනවා කියලාවත් එයා විශ්වාස කරන්නේ නැහැ. එතකොට නත්ති මාතා අම්මා කියලා කෙනෙක් විශේෂයෙන් ගරු කළ යුතු සැලකිය යුතු අම්මා කියලා කෙනෙක් නැහැ කියලා එයා කියනවා. එතකොට අම්මා මරණ ආනන්තරී කර්මෙත් කෙරෙනවද නැද්ද? කෙරෙනවා. නත්ති පිතා තාත්තා කියලා විශේෂයෙන් සැලකිය යුතු ගරු කළ යුතු කෙනෙක් නැහැ කියලා තමයි එයා දකින්නේ. එතකොට කොච්චර මේ වගේ අකුසල් වලට වැටෙනවද? නත්ති දින්නම් දුන් දේවල් වල විපාක නැහැ. ඔහොම තමයි. ඒ නිසා බරපතලම කර්මය මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටිය කරන තියෙන කෙනෙකුට කරන්න බැරි පාපයක් නැහැ පින්වත්නි. බුදුහාඳුරෝ දේශනා කරන ලස්සන දේශනාවක්. බීජ සූත්‍රය කියලා එකක්. බුදුහාර දේශනා කරනවා මහණෙනි යම් කිසි කෙනෙකුගේ දෘෂ්ටිය වැරදුනොත්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියට වැටුනොත්, දෘෂ්ටිය වැරදිච්ච සත්වයා ඒ වැරදි දෘෂ්ටියේ ඉඳලා කයෙන් යමක් කියනවද, ඊළඟට පින්වත්නි කයෙන් යමක් කරනවද, ඊළඟට වචනින් යමක් කියනවද, මනසින් යමක් මෙනෙහි කරනවද, මහණෙනි ඒ හැම එකක්ම දුකමයි උපද්දවන්නේ කියනවා. වැටහුණාද? මහණෙනි යමෙක් තමන්ගේ දෘෂ්ටිය විකෘති කරගත්තා නම්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියට වැටුණා නම්, දෘෂ්ටිය වරද්දගෙන පින්වත්නි යමක් කරනවද, කියනවද, හිතනවද, ඒ හැම එකක්ම දුක් විපාකමයි උපද්දවන්නේ කිව්වා. දුක් විපාක නම් උපද්දවන්නේ ඒක කුසලයක්ද අකුසලයක්ද? ඒක අකුසලයක්. දෘෂ්ටිය වැරදුනොත් ඒ වැරදිච්ච දෘෂ්ටියක ඉඳලා කරන දේත් අකුසල්, කියන දේත් අකුසල්, හිතන දේත් අකුසල්. එහෙනම් විපාකයේ දුකයිද සැපයිද? දුකම තමයි. හරියට මොන වගේද? මහ පොළොවේ හදනවා පින්නතුනේ කොහොඹ පැලයක්. දැන් මේ කොහොඹ පැලේ හරි තිත්ත ලැබු වෙලක් හරි හදපුවම ඒ ගහ හැදෙන්නේ මහ පොළොවේ පොළොව රසය අරගෙනනේ. මහ පොළොවේ පොළොව රසය අරගෙන මේ හැදෙන ගහ හැදුනට
උපද්දවන සෑම කොලයක්ම ඵලයක්ම පින්වත්නි මොන රහද? තිත්තමයි. අන්න ඒ වගේ තමයි කිව්වා. දෘෂ්ටිය වැරදිලා වැරදිච්ච දෘෂ්ටියෙන් කරන්නේ මොකද්ද? ඒකත් දුක් විපාකයක්. කියන්නේ මොකද්ද? ඒකෙනුත් දුක් විපාකයක්. හිතන්නේ මොකද්ද? ඒකෙනුත් දුක් විපාකයක් කිව්වා. වෙන මොකක්වත් නෙවෙයි හේතුව දෘෂ්ටිය වැරදුනා. ඊළඟට කියනවා යමෙක් දෘෂ්ටිය මනාව සකසාගෙන යහපත් දෘෂ්ටියෙන් යමක් කරනවා නම් කියනවා නම් හිතනවා නම් ඒ හැම එකක්ම සැප විපාකයක්මයි උපද්දවන්නේ කිව්වා. ඒ කියන්නේ කුසලයක්. යහපත් දෘෂ්ටිය නිසා. හරියට මොන වගේද? අර කොහොඹ පැලේ වගේම මේ මහ පොළොවේ හදනවා පින්නතුනේ උග්ගහක්. උග්ගහ හැදෙන්නෙත් මේ මහ පොළොවේ පොළොව රසය අරගෙනද නැද්ද? හැබැයි ඒ හැදෙන උග්ගහ ඊළඟට උපද්දවන ඵලය මොන රහද? මිහිරි රසයිනේ. අන්න ඒ වගේ තමයි කියනවා දෘෂ්ටිය යහපත් වුණා නම් යහපත් දෘෂ්ටියේ ඉඳන් කරන දේත් හොඳයි, හිතන දේත් හොඳයි, කියන දේත් හොඳයි, සැප විපාකයක්මයි උපද්දවන්නේ කිව්වා. ඔන්න බලන්න එතකොට පින්වත්නි කොයි දේටත් තමන් දැනගන්න ඕන තමන් දෘෂ්ටිය හරියට හදාගෙනද නැත්තම් පින්වත්නි දෘෂ්ටිය අයහපත්ව කරන කියන දේ කරනවද කියලා. මොකද ඒකේ විපාක තියෙනවා. එතකොට මේ අකුසල් 10න් යමෙක් ජීවත් වෙනවා අපි හිතමු. කෙනෙක් පරපණ නසනවා, හොරකම් කරනවා, කාමීහි වැරදි ලෙස හැසිරෙනවා. ඔය විදිහට දස අකුසල් කරනවා. බුදුහාමුදුරුවෝ අහනවා ගාමිනී මේ දස අකුසල් කර ඉඳපු මිනිස්සයා වටේ තමන්ගේ සහලේ නෑදෑයෝ ටික ඥාතියෝ ටික දෑත එකතු කරලා වැඳගෙන ඒ මිනිස්සයා වටේ ඇවිදිනවා. අනේ පින්වත මැරිලා සුගතියට යේවා, දිව්‍ය ලෝකෙට යේවා කියලා වැඳගෙන ඇවිදිනවා. බුදුහාමුදුරුවෝ අහනවා ගාමිනී ඒ මිනිස්සයා දිව්‍ය ලෝකෙට යයිද නැද්ද කියලා ඇහුවා. යයිද නැද්ද පින්වත්නි? යන්නේ. ඇයි යන්නේ නැත්තේ? මිනිස්සු මොන පැතුම් පැතුවත් අර මිනිස්සයා සුගතියට යන්න ඕන දේවල් කරලා නැහනේ. එහෙනම් මිනිස්සුන්ගේ පැතුම යට යනවද නැද්ද? කොච්චර හොඳ වුණත් පැතුම කොච්චර හොඳ වුණත් ඒ පැතුම යට යනවා. මොකද උඩට යන කර්ම අර මිනිස්සයා මැරෙන්න කලින් කරලා නැහැ. කලේ යට යන කර්මනේ. බුදුහාරු උපමාවක් පෙන්නනවා ගාමිනී එක පර්වතයක් පාමුල තියෙනවා දියවිලක්, ගැඹුරු දියවිලක්. මේ පර්වතයෙන් ගලක් වැටෙනවා මේ දියවිලට. දැන් මිනිස්සු ටිකක් මේ දියවිල වටේ වැඳගෙන දොහොත් මුදුන් දීලා ඇවිද කියනවා අනේ පින්වන්ත ගල්කුල ගොඩට ඒවා, අනේ පින්වන්ත ගල්කුල ගොඩට ඒවා කියලා වැඳගෙන විල වටේ ඇවිදිනවලු. බුදුහාමුදුරුවෝ අහනවා වැඳගෙන මිනිස්සු විල වටේ ඇවිද්දා කියලා විලට වැටිච්ච අර ගල ගොඩට එයිද අහනවා. ගොඩට එයිද පින්වත්නි? ගොඩ එන්නේ නැහැ. ඇයි ගොඩ එන්නේ නැත්තේ? ගලේ තියෙන්නේ යට යන ගතිය. අර ගලේ තියෙන යට යන ගතිය. යට යන ගතිය තියෙන ගලට ගොඩ ඒවා කියලා මොන පැතුම් පැතුවත් ඒක වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වදාලා ගාමිනී ඒ වගේ තමයි කිව්වා. කෙනෙක් ජීවත් වෙන කාලෙදි පරපණ නැසුවා නම්, හොරකම් කළා නම්, කාමීහි වරදව හැසිරුණා නම්, බොරු කිව්වා නම්, කේලම් කිව්වා නම්, පරුස වචන කිව්වා නම්, හිස් වචන කිය ජීවිතේ දිය කළා නම්, මහත් දැඩි ආසාවන්ගෙන් පිච්චි හිටියා නම්, ද්වේෂ සිතෙන් ඇවිලි හිටියා නම්, මිත්‍යා දෘෂ්ටි අරගෙන හිටියා නම්, ඒ සත්වයා පින්වත්නි මැරෙනකොට මොන ඥාතියෝ මොන පින්කම් කරලා සුගතියට ඒවා කිව්වොත් පින්වත්නි මොන ප්‍රාර්ථනා පැතුවත් එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒ මිනිස්සයා සුගතියට යන්න ඕන දේ තමන් කරගෙන නැහැ. තමන් රැකගෙන නැහැ.
තමන් රැකගෙන නැහැ. කොච්චර ලස්සන පණිවිඩයක්ද බලන්නකො පින්වත්නි. එතකොට අපි වුණත් පින්වත්නි කෙනෙක් මැරුණම අනේ මැරුණා කියලා ගමටම කියලා පින්වත්නි බැනර් ගහලා එන ඔක්කොටම කන්න දීලා ලක්ෂ ගණන් වටින පෙට්ටි තියලා ඒ පෙට්ටිය උඩ පින්වත්නි මිනිය පේන්නේ නැති වෙන්න මල් ගොඩ ගහලා නේ මලගම උත්සවශ්‍රීයෙන්ම කරනවා. එහෙම ඒවන්නේ තියෙන්නේ මලගම උත්සවශ්‍රීයෙන් කරනවා. අවමංගල උත්සවය කියලා කියන්නේ නේ උත්සවශ්‍රීයෙන් මලගමක් කරලා ලක්ෂ ගණන් වටින පෙට්ටිවල මේ මැරිච්ච මලකඳ තියලා පින්වත්නි මල් වට කරලා ගමටම කියලා එන ඔක්කොටම පින්වත්නි හිතුවමනා අපිට බෙදාගෙන කණ්ඩ කෑම දාලා අනික ඔක්කොටම පින්වත්නි නිකන් තේ නෙවෙයි නෙස්කැෆේ දීලා ප්‍රාර්ථනා කරනවා අනේ ඔය මැරිච්ච කෙනා සුගතියේ වේවා කියලා. යයිද? කලේ දස අකුසල් නම් පින්වත්නි මිනිස්සු මොන විදිහට මලගම් කළත් පින්වත්නි මේ මනුස්සයා සුගතිය යන්නේ සුගතිය යන්නේ මැරෙන්න කලින් තමන් දැනගන්න ඕන තමන් උඩට යන කර්ම ටික කරගන්නනේ. අනුන්ගේ පැතුමෙන් කෙනෙක් සුගතියට යන්නේ. බුදුහාඳුරු ඊළඟට දේශනා කරන ගාමිනී යමෙක් මේ ලෝකේ ඉන්නවා පරපණ නැසීමෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, කාමේහි වැරදි ලෙස හැසිරෙන එකෙන් වළකිනවා, බොරු කියන එකෙන් වළකිනවා, කේලම් කියන එකෙන් වළකිනවා, පරුස්ස වචනයෙන් වළකිනවා, හිස් වචනෙන් වළකිනවා, දැඩි ආසාවෙන් වෙන් වෙනවා, ද්වේෂයෙන් වෙන් වෙනවා, මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙලා සම්මා දිට්ඨියට එනවා. දැන් මේ පුද්ගලයා මැරෙනකොට මිනිස්සු ටිකක් එයා වට වෙලා වැඳගෙන ප්‍රාර්ථනා කරනවා පුරුෂය මරණින් මත්තේ නිරයේ උපදීවා, මරණින් මත්තේ නිරයේ උපදීවා කියලා මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. බුදුහාඳුර අහනවා එහෙම වෙයිද කියලා. එහෙම වෙයිද පින්වත්නි? මිනිස්සු මොන පැතුම් පැතුවත් එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ? මිනිස්සු පැතුවට නිරයේ ඒවා කියලා දුගතියට යේවා කියලා ඒ මැරිච්ච මිනිස්සයා දුගතියට යන කර්ම කරලා නැහැ. ඉතින් මිනිස්සු මොන පැතුම් පැතුවත් ඒක වෙන්නේ නැහැ. එයා දුගතියට යන කර්ම කරලා නැහැනේ. බුදුහාර පෙන්වන ලස්සන උපමාවක්. ගැඹුරු දියවිලක් තියෙනවා. මේ ගැඹුරු දියවලේ පතුලට ගිතෙල් පුරවපු කලයක් අරගෙන මිනිස්සෙක් යනවා. කිමිදිලා අර දියවිලේ පතුලෙදි පින්නතුනේ අර ගිතෙල් පුරවපු මැටි කලය මේ මිනිස්සයා කඩනවා. මොකද වෙන්නේ? කලේ මැටි කෑලි ටික යට යනවා. කලේ තිබිච්ච ගිතෙල් ටික එක නිමේෂයෙන් පින්නතුනේ දිය මතු පිටට එනවා. ඇයි? ඒ ගිතෙල් වලට තියෙන්නේ උඩ එන ගතිය. බුදුහාමුදුරුව වදාලා දැන් මිනිස්සු ටිකක් මේ දියවිල වටේ වැඳගෙන ඇවිදිනවා. අනේ පින්වත් ගිතෙල යට ඒවා කියලා. යට යයිද? මොන වැඳුම් වැන්දත් යට යන්නේ නැහැ කිව්වා. ඒ ගිතෙල් වල යට යන ගතිය නැහැ. උඩ එන ගතිය තමයි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි කිව්වා මේ ලෝකේ යමෙක් මැරෙනකොට මේ මනුස්ස කය නම් ශරීරය නම් මේ ඇටකටු ගොඩ මස් ටික මේකනම් ඔය පින්වත්නි මහ පොළොව මැත්තේ වැටි. බල්ලෙක් හිවලෙක් හරි කාලා දායි. කවුරු හරි පින්වත්නි වලලලා දායි. නැත්තම් ගිනි තියලා දායි. ඒක කොහොම වුණත් පින්වත්නි ඒක සුගතියටවත් දුගතියටවත් කාරණයක් නෙවෙයි. ඒ නිසා බේරන්න ඕන ගතක් නෙවෙයි, බේරන්න ඕන හිතක්. හැබැයි අපි පින්වත්නි හිත කොහොම තිබ්බද කියලා දන්නේ නැහැ. හැබැයි අපි මේ මස් ගොඩයි කටු ටිකයි තියාගෙන පින්වත්නි පුද පූජා කරනවද නැද්ද? අපි උත්සව ශ්‍රීයෙන් සමරන්නේ පින්වත්නි. අමතක කරන්න එපා. හරියට සර්පෙක් හැව අත්හැරලා ගියාට පස්සේ ඒ හැව තියාගෙන වන්දනා කරනවා වගේ පෙට්ටි හදනවා වගේ වැඩක්. ඒ නිසා කෙනෙක්ගේ වචනෙන් කෙනෙක් දුගතියට යන්නෙත් නැහැ. කෙනෙක්ගේ වචනෙන් කෙනෙක් සුගතියට යන්නෙත් නැහැ.
සුගතියට හරි දුගතියට හරි අනේක තීරණය වෙන්නේ මොකෙන්ද? තමන් කරගන්න දේවල් වලින්. තමන් කරගන්න දේවල් වලින් පින්වත්නි. බුදුහාඳුරු දේශනා කළානේ පින්වත්නි, අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති. තමන් කළා නම් පාපයක් කෙලෙසින්නේ තමන්මයි. තමන් කළ පාපයෙන්මයි තමන් කෙලෙසින්නේ, වෙන කෙනෙක්ගෙකින් නෙවෙයි. අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති. තමන් නොකළ පවින් තමන්ම තමයි පිරිසිදු වෙන්නේ. තමන් පව් කළේ නැත්තම් පිරිසිදු වෙන්නේ තමන්මයි. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදයේ. සුද්ධි අසුද්ධි පිරිසුදු බවට හෝ අපිරිසුදු බව තමන් ළඟම තියෙන එකක්මයි. පිරිසිදු කරන එක හරි අපිරිසිදු කරන එක හරි අපිව වෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්වත්නි. ලෝකෙ මිනිස්සු මොන හැටි කිව්වත් පිහිටට තියෙන්නේ තමන් කරගත්තු දෙයද නැද්ද? තමන් කරගත්තු දේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හැම වෙලාවෙම තමන්ට වග කියන්න. බුදුහාමුදුරුවෝ නිසි මාවත වරද්දන්න නැතුව අපිට දේශනා කරලා තියෙනවා. තමන්ට වග කියමින් පින්වත්නි, කුසල මාවතක පුණ්‍ය මාවතක තමන්ගේ ජීවිතේ පිහිටුවා ගන්න. ජීවිතේ කෙරෙන අකුසල් තියෙනවා නම් අදින් පසු කරන්නේ නැහැ කියලා අත්තරින්න, අත්තරපු තැනම ඔබට හම්බෙන්නේ කුසලය. ඒක දියුණු කරගන්න. ඔබ සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. පින්වත්නි, අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ගලිගමුව යටාලතිස්ස ලිපිනේ පදිංචි W.A. ගුණරත්න බණ්ඩාර මහත්මාණන් ඇතුළු පවුලේ දෝදරු පිරිස විසින් ඒ පින්වතුන්ගේ අරමුණු අතරට එක් වෙන්නේ 2022 වර්ෂයේහි අගෝස්තු මාස 30 වන දිනට 80 වෙනි ජන්මදිනයේ දෙන ගුණරත්න බණ්ඩාර මහත්මාණන්ට සහ චන්ද්‍රා මණිකේ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ සම්පත් සැලසේවා. ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දූ දරුවන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ සම්පත් ලැබේවායි පතනවා. අධ්‍යාපනයේ ලබන දූ දරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ දරුවන්ට බුද්ධි ප්‍රඥාව පහළ වේවා. සහෝදර සහෝදරයන්ටද ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගලිගමුව පදිංචිව පරලොව සැපත් W.A. ටිකිරි බණ්ඩාර පියාණන්ටත් බිසෝමැණිකේ මෑණියන්ටත් පොල්ගහවෙල උඩපොළ පදිංචිව සිට පරලොව සැපත් ටිකිරි බණ්ඩා පියාණන් සහ ඩිංගිරි මැණිකේ මෑණියන් යන දෙපළටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පින් කුසල් අනුමෝදන් වේ. ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටත් සහ සම්බන්ධ හැමටත් දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන අතර හැමට අවසන උතුම් ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, රැස් කරගත් උදාරතර කුසල් සම්පත් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වී දුකින් අත මිදේවා, සැපතට පැමිණෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, අති උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ ඔබේ යහපත් පැතුම් මිටු වේවා. යහපත් කටයුතුද සඵල වේවා. සුවසේ ධර්මාවබෝධයේ පිණිසත් මේ ධර්ම දානමේ කුසලය උපකාර වේවා. ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී චිරජීවනයත් වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු.
ලොව සසුන සුරකින සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් වූ නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා. මෝහක්ඛයෝ නිබ්බානං